අපි අද සාකච්ඡා කරමු දැන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන විට අපි මිලදී ගන්න කොටස් එකක් නෙමෙයිනේ කොටස් වෙළඳපොලේ මේ ලයිස්තුගත වෙලා තියෙන්නේ. දැන් ලංකාවේ කොටස් වෙළඳපොල ගත්තොත් කොටස් 300ක 300ක් පමණ ලයිස්තුගත වෙලා තියෙනවා. ඉතින් ඒ අතරින් අපි මොන කොටසද මිලදී ගන්න කියන එක තීරණය කරද්දී ගොඩක් කරුණු සලකා බලන්න වෙනවා. ඒ කරුණු අතර දැන් ආයෝජකයන් බලන ප්‍රධානම කරුණු රසක් තියෙනවා. එකෙන් සමහරක් ගත්තොත් දැන් ඉස්සරහට අපි කියමු එක ආයතනයක අපි කොටසක් මිලදී ඒ කියන ආයතනයේ කොටසක් මිලදී ගත්තොත් අපි බැලිය යුතු වන්නේ එම ඒ කියන ආයතන රුපියල් 100කට මිලදී ගන්නවා නම් අපි බලාපොරොත්තු වන කාල සීමාව තුළ කොච්චරක් මිල වැඩි වේද කියලා අපි තමයි අපි සැලකිලිමත් විය යුත්තේ. දැන් අපි පළමුවෙන්ම තීරණය කරන්න ඕනේ අපේ ආයෝජකයන්ගේ තත්ත්වය පිළිබඳව. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් මම ආයෝජනය කරනවා නම් මම කල්පනා කරන්න ඕනේ මුලින්ම මගේ ආයෝජන කාල සීමාව කොච්චරද? ඒ කියන්නේ අවුරුදු 10ක්ද? නැත්නම් මගේ සීමාව අවුරුදු 15ක්ද 20ක්ද? ඒ කාල සීමාව තීරණය කරන්න තව ගොඩක් කරුණු බලපාන්න පුළුවන්. ඒ කියන්නේ මම දැනට සිටින ආර්ථික මට්ටම right කියන්නේ මම දැන් වෙන ණය සහ වගකීම් ගොඩක් මැද්දද ඉන්නේ නැත්නම් මම වත්කම් ඕන තරම් මට වගකීම් වලට පියවන්න පුළුවන් වත්කම් ප්‍රමාණයක් තියනවාද? එහෙම තියනවා නම් එහෙම වත්කම් තියනවා නම් ආයෝජනය කරන්න තියෙන බාධක ගොඩක් අඩුයි. නමුත් දැන් අපි කියමු මගේ ගත්ත ලෝන්ස් ගොඩක් තියෙනවා. ඒව ගෙවාගෙන යනවා නම් ඒ ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තරමක් දුරට අඩු වෙන්න පුළුවන්. හේතුව මොකද මේ වගකීම් අනිවාර්යෙන් ගෙවිය යුතු වෙන්නේ. පැහැර හැරීමේ අවස්ථාවක් නැහැ. ඉතින් ඒවා ගෙවාගෙන යනකොට අනිවාර්යෙන් ගෙවිය යුතු වියදම් එනකොට මට ඒ සඳහා අවශ්‍ය මුදල් තියෙනවද කියන එකත් සලකා බලන්න ඕනේ. රයිට්. ඉතින් අපි උදාහරණ කියමු මගේ ආයෝජන කාල සීමාව අවුරුදු 5යි කියලා අපි උපකල්පනය කරමු. අවුරුදු 5ක කාල සීමාවක් තමයි මම සලකලා බලන්නේ. රයිට්. මේක 2021 අපි නිකන් කියමු 2025 තමයි මට ඊළඟට මුදල් අවශ්‍ය වන්නේ. දැන් මේ අවුරුදු 5ක කාල සීමාව තුළ ආයෝජනය කරන්න පුළුවන් ගොඩක් වත්කම් තියෙනනේ. වත්කම් වර්ග. හරි. විවිධ වත්කම් වල ආයෝජනය කරන්න පුළුවන්. අපි කියමු සමහරවිට මට පුළුවන් වෙයි බැංකුවක ස්ථාවර තැන්පත් ගිණුමක් ඕපන් කරලා මුදල් තැන්පත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරවිට අවස්ථාවක් තියෙන්න පුළුවන් අපි කියමු ඉඩමක් වෙලදී ගන්න. එහෙම නැත්නම් සමහරවිට රත්තරන් වගේ වටිනාකමක් තියෙන ලෝහයක් සමත්කමක ආයෝජනය කරන්න පුළුවන්. නැත්නම් විවිධ වත්කම් වල ආයෝජනය කරන්න පුළුවන්. සමහරවිට අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකක බාර වල ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වත්කම් රසකින් තමයි අපි මේක තේරුවා ගැනීම කරන්නේ. හරි. ඉතින් පළවෙනියෙන්ම බලන්න අවශ්‍යයි ආයෝජනය කරන කාල සීමාව. ඉතින් මෙතන තියෙන විදිහට අවුරුදු 4යි. අවුරුදු 4ක කාල සීමාවක් තමයි අත තියෙන්නේ. එහෙනම් අවුරුදු 4කින් සමහරවිට මට යම් කටයුත්තක් සඳහා මුදල් අවශ්‍ය වෙන්න පුළුවන්. කාල සීමාවට පස්සේ අපි බලන්න ඕනේ මේ මගේ දෝෂිකතා අවශ්‍යතාවය. සමහරවිට
මගේ වගකීම් තියෙනවා. දෛනික වියදම්. මේ සියලු දේවල් සඳහා දවශීලතා සමහරට එක ආයෝජනය වෙන්න පුළුවන්. කියමු බැංකින් එක්සෑම් කරන්න ආයෝජනයක් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. right? ඒකට MBA එකක් හරි මොකක් හරි PhD එකක්. ඒ සඳහා ආයෝජන අවස්ථාවල් සඳහා මුදල් අවශ්‍ය වන්න පුළුවන්. right? හැබැයි පළවෙනියෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි මගේ හැකියාව. කියන්නේ අවදානමක් ගන්න තියෙන හැකියාව. කොච්චර හැකියාවක් තියෙනවද? ඒ කියන්නේ අපි කියමු දැන් මෙතන අපි කියමු මිලියන එක ආයෝජනය කරනවා. දැන් මිලියන එක ආයෝජනය කරලා හදිස්සියවත් මේකෙන් අවුරුදු 4ක් ඇතුළත 150ක් අලාභයක් සිද්ධ වුණා. 150යි අලාභයක් මට ගන්න තරම් වත්කමක් තියෙනවා, ශක්තියක් තියෙනවා. ඒක තමයි පළවෙනිම බලන්න අවශ්‍ය. අවදානම් ගැනීමේ හැකියාව. තහ අවදානම් ගැනීමේ කැමැත්ත. උදාහරණයක් කියමු දැන් මේක ගන්න හැකියාවක් මට තියෙනවා කියලා කල්පනා කරමු. 50ක් පාඩුවක් විඳින්න මම හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ අවදානම ගන්න හැකියාව තිබ්බට මම කැමතිද අවදානම ගන්න. කැමැත්තක් තියනවද? මොකද හැකියාව තිබ්බට කැමැත්තක් නැති වෙන්න පුළුවන්. දැන් ගොඩක් ධනවත් පුද්ගලයෝ හැකියාව තියෙනවා අවදානම ගන්න. නමුත් ඒ අතලොස්සට කැමැත්ත තියෙන අතලොස්සකට විතරයි. right? ඉතින් අවදානම ගැනීමේ හැකියාව සහ කැමැත්ත ඉතාමත්ම වැදගත් කරුණු දෙකක්. හරි. සාමාන්‍යයෙන් අපි අවදානම ගැන බලද්දී මේ දෙකෙන් අඩු එක තමයි වැඩි අවදානය කියන්නේ. අවදානම ගන්න කැමති වෙන්න පුළුවන්. හරි. කියන්නේ මට අපි කියමු අවුරුදු 10කින් ලොකු සල්ලි ප්‍රමාණයක් ලබා ගැනීම කැමැත්තක් තියෙන්න පුළුවන්. නමුත් හැකියාවක් නැහැ. මොකද අනිත් දේවල් ගොඩක් තියෙනවා. ඒක දේවල් අපි දැන් වැඩි ලොකු වත්කමක් නැහැ. right? ඉතින් කැමැත්ත තිබ්බට හැකියාව නැත්තම් ඒත් වැඩන්නේ. හැකියාව තිබ්බත් කැමැත්ත නැත්තම් ඒත් වැඩන්නේ. ඉතින් මේ දෙකෙන් අඩු මේක තමයි අපි බලන්නේ. right? ආයෝජකයා ගැන සලකා බලද්දී මේ දෙකෙන් අඩු එක තමයි අපි ප්‍රධාන තැනක් දෙන්නේ. ඒකට මේ දෙක දැන් සලකලා බලන අමතරව තමයි අපි බලන්නේ නිරෝධශීලතා අවශ්‍යතා කාල සීමාව පස්සේ නීති රෙගුලාසි බලන්න ඕනේ. සහ මටම අනන්‍ය කරුණු තියෙනවා. අනන්‍ය කරුණු කියන්නේ සමහරට මගේ විරුද්ධතාවයක් තියෙන්න පුළුවන්. මත්පැන් අලෙවි කරන ආයතනවල ආයෝජනය කරන්නේ නැත්නම් සිගරට් දුම් වැටි අලෙවි කරන ආයතනවල ආයෝජන කරන සමහරට මගේ අකමැත්තක් තියෙනවා. එහෙම නැත්නම් විදේශවල ආයෝජන කරන තැන්වල ආයෝජන කරන මගේ අකමැත්තක් තියෙන්න පුළුවන්. ඒත් ඒක මේක එක ආයත එක අකමැති තියෙන්න පුළුවන්. මම උදාහරණ විදිහට කියන්නේ. එහෙම වෙන්නත් අවශ්‍ය නැහැ. නමුත් අනන්‍ය කරුණු තියෙනවද කියලා බලන්න ඕනේ. right? ඒ වගේම තමයි මගේ පදු
මේවට අදාළ බදු කොහොමද කියලා බලන්න ඕනේ. දැන් ලංකාවේ නම් කැපිටල් ගේන්ස් වල ටැක්ස් එකක් නැහැ. ටැක්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කළා ලැබෙන ලාභ වලට ටැක්ස් කරන්නේ නැහැ. ඒ වගේම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනකොට දරන පිරිවැය තමන්ගේ ටැක්ස් වගකීමෙන් අඩු කරන්නත් පුළුවන්. බදු සහන තියනවා කියලා බලන්නත් ඕනේ. ඉතින් මේ කරුණ බලලා තමයි අපි ආයෝජනය කරන්නේ කොයිද කියලා තීරණය කරන්නේ. right. අපි බලමු හිතමු දැන් මේ සියල්ලම සල්කලා බලලා අපි අවසානයේ තීරණය ගන්නවා කොටස් වල ආයෝජනය කිරීම සුදුසුයි කියලා. දැන් කොටස් වල ආයෝජනය කරද්දී අපි කියමු ලංකාවේ කොටස් වෙළඳපොලේ කොටස් 300ක් විතර තියෙනවා. මේ කොටස් 300න් කොයි එකද අපි ගන්න? දැන් මේ කරුණ ඔක්කොම සලකලා බලද්දී අවුරුදු 4ක කාල සීමාවක් තියෙනවා 50ක ලොස් එකක් ගන්න මම ලෑස්ති 50ක ලොස් එකක් ගන්න ලෑස්ති කියලා කියන්නේ මට ලැබෙන ප්‍රතිලාභය ඒ වගේ අතුම ගානේ දෙගුණයක්වත් විය යුතුයි 100ක් ප්‍රතිලාභ ලබා ගන්න බලාපොරොත්තු වෙන තමයි මම 50ක පාඩුවක් විඳ දරා ගන්න ලෑස්ති වෙලා තියෙන්නේ. මම උදාහරණ වශයෙන් කියන්නේ. මොකද අපි 125 ප්‍රතිලාභයක් ලබන්න බලාපොරොත්තු වෙලා 50ක් ඇති කර ගන්න එකේ තේරුමක් නැහැ. ඉතින් අපේ ප්‍රතිලාභයේ 100ක් නම් ඉන් භාගයක් තමයි නැති කර ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. හරි. දැන් මේක තමයි දැන් තියෙන තත්ත්වය. මං ගාව රුපියල් බිලියනයක් මුදලක් තියෙනවා. මගේ ආයෝජන කාල සීමාව අවුරුදු 4යි. මේ අවුරුදු 4 ඇතුළත මම 50ක පාඩුවක් විඳ දරා ගන්න ශක්තියක් තියෙනවා. හැබැයි මට අවශ්‍ය ප්‍රතිලාභය 100%යි. 100% ප්‍රතිලාභය බලාපොරොත්තු වෙන තමයි මම මේ ආයෝජනය කරන්නේ. right දැන් මේක තමයි ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර්ට තියෙන දත්ත ටික. දැන් එයා මේවා පාවිච්චි කරලා කොයි මම ඒ වගේම කොටස් වල තමයි ආයෝජනය කරන්නේ නේ කොටස් වල. තමයි ආයෝජනය කරන්නේ. ඉතින් කොටස් වල ආයෝජනය කරනවා නම් මේ කොළඹ කොටස් වෙළඳපොලේ තියෙන 300න් කොයි එකද තීරණය කරන්නේ. මොකද 300න් ඕන එකක් ආයෝජනය කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් කරන්නේ දැන් අපි මේ හැම කොටසකම ආයෝජනය කරන්නේ නැහැ. මේ 300ක් තියෙනවා නම් එක කම්පැනි එකකින් එක කොටසක් මිලදී අරගෙන ඒ වගේ කම්පැනි 300ම කොටස් එක ගන්න මිලදී ගන්න ඒම කරන්නේ නැහැ. මොකද එතකොට මේක නිරීක්ෂණය අධීක්ෂණය කරන්න හරියම අවුලයි. ඒ වෙනකොට අපි කරන්නේ කොටස් 10ක් අතර ප්‍රමාණය තමයි මේක තීරණය කරන්නේ. එතකොට පහසුයි මේක කළමනාකරණය කරගන්න. කොටස් 5ක් 10ක් අතර ප්‍රමාණය තෝරාගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් කොටස් 5ක් 10ක් කියන්නේ අපි කියමු A B C D E ඒ වගේ කොටස් 10ක අපි ආයෝජනය කරනවා. right. ඉතින් මේක තමයි අපේ කතන්දරය. හරි. තේරෙන්න ඇති මේ සියලුම කරුණු සලකලා බලලා මේ කරුණු අනුව අපිට ආයෝජනය කරන්න පුළුවන් වත්කම් ටික ගැන බලලා ඒ අන්තිමට එන තීරණය තමයි අපි කොටස් මිලදී ගන්නවා කියන එක. මේ කොටස් මිලදී ගන්න අවුරුදු 4ක කාල සීමාවකදී 100ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන 50ක් සමහරවිට නැති වෙන්න පුළුවන් කියලා අවදානමක් අරගෙන මේ කොටස් 300න් කොටස් 10ක ආයෝජනය කරන්න තීරණය කරනවා. right. ඒක තමයි දැනට තියෙන ග්‍රවුන්ඩ් ලෙවල් කතන්දරය. මේ කතන්දරේ පාවිච්චි කරලා අපි ඉදිරියට බලමු කොහොමද ආයෝජන කටයුතු කරන්න කියලා.
සාමාන්‍යයෙන් අපි ආයෝජනය කරන්නේ අපි ආයෝජනය කරන්නේ සාමාන්‍ය අපි ආයෝජනය කරන්නේ අපි මුලින්ම සංසන්දනය කරනවා කොටසක මිල. එක අපි සංසන්දනය කරනවා කොටසේ වටිනාකම. අපි බලන්නේ මිල සහ වටිනාකම. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ වතුර බෝතලයක් ගත්තොත් මේක රුපියල් කියමු රුපියල් 50යි කියලා. මේකේ මිල රුපියල් 50යි. හරි. හැබැයි මේකේ වටිනාකම රුපියල් 50ක් නොවෙන්න. හේතුව අපි කියමු මම වතුර උදේ ඉඳලා දැන් වෙනකන් හැම විනාඩියකටම සැරයක් වතුර බීලා වැඩි වෙලා ඉන්නේ කියලා. හරි. ඉතින් එච්චර වතුර බීලා තියෙන වෙලාවක මේක රුපියල් 50කට තියනවා මට මේක ඇත්තටම වටිනාකමක් නැති වෙනවා. නමුත් අපි කියමු මේක අපි ගිහිල්ලා කාන්තාරයක තනි වෙලා ඉන්න මිනිස්සෙක් සති ගානක ඉඳලා තනි වෙලා ඉන්න වතුර පොදක්වත් නැති සතියකින් වතුර පොදක්වත් දැකලා නැති මිනිසෙක්ට ගිහිල්ලා දුන්නොත් මේක රුපියල් 50යි කියලා ඒ මිනිහයා ගාව තියෙන සමහර රත්තරන් හරි ගෙවල් දොරවල් පාවා හරි දීලා මේක ගන්න පුළුවන්. right? ඒක මිල හැබැයි අවස්ථා දෙකේම රුපියල් 50යි වෙනස් වෙලා නැහැ. නමුත් ඒ අවස්ථානුකූලව මේකේ වටිනාකම වෙනස් වෙනවා. මේක අගයක් නැති වෙලාවට මේක කීයක්වත් වටින්නේ නැහැ. රුපියල් 50කට අවශ්‍ය නැහැ. නමුත් මේක නැත්නම් මේක වටිනාකම ඉතාමත්ම වැඩි. මං ගා කියන ඔක්කොම වත්කම් දීලා මේක ගන්න උනත් සූදානම්. right? කියන්නේ මිලයි වටිනාකමයි කියන්නේ ඇත්තටම දෙකක්. එකක් කියලා හිතුණට ඒක සම්පූර්ණයෙන් වෙනස්. එහෙම දෙයක් නැහැ. දැන් අපි ඕන දෙයක් වෙලදී ගන්නේ ඒකේ මිල වටිනාකමට වඩා අඩුයි නම් විතරයි. හරි. මිල වටිනාකමට වඩා අඩු වෙනවා. නැත්නම් අපි මිලදී ගන්න කියලා. මොකද දැන් උදාහරණයක් බලන්න මේ අපි මේ වතුර බෝතලෙම ගමුකෝ. දැන් මේ වතුර බෝතලේ රුපියල් 50යි. හැබැයි මේ මට වතුර අවශ්‍යයි. ලොකු අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය විදිහට අවශ්‍ය කියලා හිතන්නකෝ. මේක රුපියල් 50යි. හැබැයි මේක දැන් 50කට
හරි මට වටිනවා මම ගන්නවා ඒක. නමුත් මේ වතුර බෝතලේම රුපියල් 5000කට වික්කොත් නැත්නම් 10000කට කඩේකින් වික්කොත් එතකොට මම ගන්න එකක් නැහැ. එයි මොකද මට වතුර අවශ්‍ය වුණත් රුපියල් 5000ක් 10000ක් දීලා වතුර බෝතලය මේක ගන්න ලොකු අවශ්‍යතාවයක් නැති වෙනවා. හරි. ඉතින් එතකොට මේ 10000ට මේ බෝතලේ විකුණන අවස්ථාවේදී මේකේ මිල වැඩි වටිනාකමට වඩා. නමුත් රුපියල් 50ට විකුණනකොට මිල සමානයි වටිනාකමට. මම කැමති මේක 50කට ගන්න. හැබැයි හදිසියෙවත් මේක රුපියල් 5කට විකුණනවා. ඒකට මට වතුර අවශ්‍ය නැතත් මම ගන්න පුළුවන්. හරි. මේකේ මිල අඩුයි වටිනාකමට වඩා. රයිට්. ඉතින් අපි ඕනෙම අවස්ථාවකදී ඕනෙම දෙයක් මිලදී ගන්නේ මිල අඩු විය යුතුයි වටිනාකමට වඩා. දැන් අපි මේ පෑන මිලදී ගන්නේ ඇයි? මිල අඩුයි වටිනාකමට වඩා. මොකද මට මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ වැඩි මම මේකට වියදම් කරන මුදලට වඩා. ඒ මේක රුපියල් 100ක් වියදම් කරනවා නම් මම මේකෙන් රුපියල් 150ක වැඩ ගන්නවා. ඉතින් ඇත්තටම ජීවිතේ ඕන දෙයක් එහෙම තමයි. මොකද අපි ඒක මිලදී ගන්න. නැත්නම් මිලදී ගන්නේ ඒකේ වටිනාකම අපිට වැඩි වෙන්න ඕනේ. මිලට වඩා. right. හැමදේම එහෙමයි. අපි වාහනයක් මිලදී ගත්තත් මිලට වඩා වටිනාකම වැඩි නම් විතර අපි මිලදී ගන්න. දැන් අපි ඇත්තටම කියනවා නම් විවාහ වෙන්නේ පවත් ඒකයි. මොකද විවාහ වීමට සඳහා දරන පිරිවැය වැඩි වෙන්න ඕනේ. නැසත් පිරිවැය අඩු වෙන්න ඕනේ. ඒක ලැබෙන ප්‍රයෝජනයට. නැත්නම් කවුරුත් විවාහ වෙන්නේ නැහැ. ඇත්තට විවාහ වුණාට පස්සේ තමයි දැනගන්නේ මේකේ ඒක වටිනාකම කොහොමද කියලා. සමහරට තීරණය වෙනස් කරන්න හිතෙන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩි වියදම් කරන මුදලට වඩා. right නැත්නම් කවදාත් මොකොත්ම කරන්නේ. ඇත්තම කියනවා නම් දැන් ඔයගොල්ලෝ බැංකින් එක්සෑම් එක පවා කරන්නේ බැංකින් එක්සෑම් එකේ මිල සඳහා මිල වැඩි මිල අඩුයි වටිනාකමට වඩා. වටිනාකම වැඩි මිලට වඩා. right. එහෙම නැත්නම් කවුරුත් කිසිම දෙයක් මිලදී ගන්න හෝ කරන්නේ නැහැ. මිල වැඩි නම් වටිනාකමට වඩා. ඒක පැහැදිලි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම කොටස් පවා මිලදී ගන්න අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි. කොටසක් රුපියල් 100කට මිලදී ගන්නේ ඒකේ වටිනාකම අපි හිතන අපිට පේන විදිහට ඊට වඩා වැඩි වෙනවා. දැන් කොටසක ඇත්ත වටිනාකම රුපියල් 50යි නම් සාමාන්‍යයෙන් අපි ඒක මිලදී ගන්න නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 50ක වටිනාකමක් තියෙනවා කියලා අපි හිතනවා අපි රුපියල් 100ක් දීලා එක මිලදී ගන්න නැති වෙන්න පුළුවන්. හරි දැන් මේක කොටසක් නම් මේකේ මිල අපි කියමු රුපියල් 100යි. අපි මේකේ ඇත්තට වටිනාකම රුපියල් 150යි කියලා අපිට හිතෙනවා. ඒතකොට අපි මේක මිලදී ගන්නවා. නමුත් මේකේ මිල රුපියල් 100යි වටිනාකම අපිට දැනෙන විදිහට රුපියල් 50යි. එහෙනම් මිලදී ගන්න. ඇත්තට මේක ළඟ තියෙනවා මේක විකුණන්න පුළුවන් මිල 50යි නම් වටින්නේ 100කට આવත් අපි දීලා දානවා. ඉතින් අපි ගන්න සෑම තීරණයකටම يعني ගන්න මිලදී ගන්න හරි විකුණන්න හරි ඇතිවන සෑම ඇතිවන සෑම තීරණයක්ම කරන්නේ ඒක නිසා. ඒ පදනම අනුව තමයි. right. එතකොට ඒක සාරාංශය වන්නේ මිල අඩුයි නම් වටිනාකමට වඩා මේක මිලදී ගන්න යුතුයි. මිල වැඩි නම් වටිනාකමට වඩා මේක විකුණන්න අවශ්‍යයි. right. ඊළඟට ඇති වෙන්න පුළුවන් ගැටලුව තමයි මිල සමානයි නම් වටිනාකමට වඩා. ඒකට මොකද කරන්නේ? මේ අවස්ථාවේ මොකද කරන්න අවශ්‍ය? එතකොට බලන්න වෙන්නේ අපේ ඉදිරියට තියෙන
අපේක්ෂාව මොකක්ද කියලා. කියන්නේ ඉදිරි අපේක්ෂාව තියෙන්නේ මේකේ වටිනාකම වැඩි වෙයිද එහෙම නැත්නම් අඩු වෙයිද කියලා. ඒ කියන්නේ අපි උදාහරණයක් කියමු මේ ෆෑන් මිල රුපියල් 100යි. right? දැන් වටිනාකම රුපියල් 100යි. දැන් අපි කියමු මේ ෆෑන ඉදිරියේදී ඊළඟ මාස දෙක තුනේදී එහෙම නැත්නම් අවුරුද්ද තුනකදී මේකේ වටිනාකම වැඩි වේද නැත්නම් අඩු වේද කියන එක තමයි අපි සලකලා බලන්න ඕනේ. හදිස්සි ඒවා මේ පෑන් ඒ වගේම වෙන මාකස් හදන හැම ආයතනයකම එකපාරට වහන්න තීරණයක් ගත්තොත් සමහර මේකේ මිල මම නිකන් උදාහරණ එක්ස්ට්‍රීම් කේසස් කියලා කියන්නේ. ඒක නිසා බය වෙන්න එපා මේක කවදාවත් වහන්න නැහැ. නමුත් වහන්න තීරණයක් ගත්තොත් මේකේ මිල ඉතාමත් සීක්‍රෙන් වැඩි වෙනවා. හරි ඒක තමයි වටිනාකම වැඩි වෙනවා. මේක වටිනාකම ඇත්තට වැඩි වෙනවා. මිල 100ක් තියෙද්දි වටිනාකම ඉහළ යනවා. නමුත් මේක කිසි වැඩක් නැහැ. ඊට වඩා හොඳ පෑන් ඉස්සරහට හදයි කියලා බලාපොරොත්තු ඇති වුණොත් වටිනාකම අඩු වෙනවා. ඉතින් මේ ගොඩක් කරුණු සලකලා බලලා තමයි අපි මේ අවස්ථාවේදී තීරණය ගත යුත්තේ. right අපි කියමු මේ සියලුම කරුණු තියෙන අවස්ථාවක හරි අපි මේ වටිනා මෙන්න මේ වටිනා මිල දැන් මිල මේ කරුණු දෙක මිල සහ වටිනාකම මිල කියන එක ඉතින් බොහොම පැහැදිලිනේ හැම බාණ්ඩ එකම මිලක් සඳහන් වෙලා තියෙනවානේ මේක රුපියල් 100යි කියලා අපි ඊළ ගන්න තැන බුක් ෂොප් එකේ ඇති රුපියල් 100යි කියලා මිල සඳහන් කරනවා 100 කිලෝ එකක් ගන්න ගියා නම් අද ගියා නම් රුපියල් 110යි කට සීනි සඳහන් ඒක රුපියල් 35යි කියලා සඳහන් කළා. ඉතින් මිල ඉතාමත්ම පැහැදිලි. නමුත් කොහොමද අපි වටිනාකම තීරණය කරන්නේ? වටිනාකම තීරණය කරන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි එක්ස්පර්ට් කෙනෙක්ව ගියාලා මේකේ වටිනාකම ගන්න. කියන්නේ අපි මේ පෑන මිලදී ගන්නකොට අපි ගන්නවා මේ පෑන් පිළිබඳ විශාරද දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් එයාගෙන් අපි විමසලා බලනවා මේකේ වටිනාකම කොච්චරද. ඉතින් එයා මේක ගැන කුළුල් අධ්‍යයනයක් කරලා තීරණය කරනවා මේකේ වටිනාකම රුපියල් 120යි. ඒ වටිනාකම එයාගේ සමහරට එක්ස්පීරියන්ස් එකෙන් වෙන්න පුළුවන්. නැත්නම් මේ පෑන් හා සමාන වෙන පෑන් මාකට් එකේ තියෙන වෙන පෑන් සංසන්දනය කරලා වෙන්න පුළුවන්. එක එක විදිහකට එයාගේ ඒ නිපුණතාවයන් දක්ෂතාවයන් පාවිච්චි කරලා මේකට අදාළ වටිනාකමක් දෙනවා. ඉතින් අපි ඒ දෙන වටිනාකමයි මේ මිලයි සංසන්දනය කරන තීරණය කරනවා කොච්චරද වෙන්නේ කියලා. ඉතින් ඒක එක අවස්ථාවක්. එහෙම නැත්නම් තව විදිහට කියන්නේ අපිට පුළුවන් දැන් මේක අලුතෙන් හදනවා. මේක අලුතෙන් හදනවා නම් කොච්චර පිළිවෙලක් ගන්න සිද්ධ වෙනවද? ඒ කියන්නේ මේකේ තියෙන ප්ලාස්ටික් වලට කොච්චරද මේකේ තියෙන වලට හැම දෙයකම කොච්චර පිළිවෙලක් දාන්න සිද්ධ වෙනවද? ඉතින් ඒක දාන්න සිද්ධ වෙන මුළු පිළිවෙල ඒ අදාළ කොටස් ගන්න බෙදුවහම එක පැනක වටිනාකමක් ලැබෙනවා. දැන් මේක අපි කියමු වාණිජ ලෝකයේ තුලදී ශේෂපත්‍ර නිරීක්ෂණය කරනවා. යම් ආයතනයක ශේෂපත්‍රය නිරීක්ෂණය කරොත් අපිට ඒ ආයතනයේ තියෙන සියලුම වත්කම් අඩු කිරීම වගකීම් net assets සුද්ධ වත්කම් शुद्ध वक्कम प्रमाणे अरගෙන එක බෙදනවා number of shares. මේ शुद्ध වක්කම් බෙදීම මුල කොටස් ගන්න.
එකෙන් ලැබෙනවා කොටසක වටිනාකම සුද්ධවත්කම් බෙදලා මුළු කොටස් ගණනේ. හරි. ඉතින් මේකෙන් උත් පුළුවන් කොටසක වටිනාකම තීරණය කරන්න. ඒක අනෙක් විදිහ. තුන්වෙනි විදිහකුත් තියෙනවා. ඒක ඇවිල්ලා දැන් මේ පෑන අපි කියමු තරගකරුවන් වෙළඳපොලේ මේ පෑනක සාමාන්‍ය වටිනාකම අපි කියමු රුපියල් 100යි. හරි. එතකොට මේ පෑනේ ඒ වෙළඳපොලේ තියෙන පෑන් වලට වඩා කිසිම වෙනසක් නැත්තම් මේක රුපියල් 30ක් වෙන්න බෑනේ. ඒක රුපියල් 100ක් භාගිය යුතුයි. හරි. ක්වොලිටි එකයි පාවිච්චි කරන්න පුළුවන් කාලයයි ඒ ඔක්කොම බැලුවොත් මේකත් රුපියල් 100ක් වෙනවා. හරි 100 රුපියල් 30යි නම් මේ කවුරුත් අනිත් ඒවා ගන්න නැහැ. ඔක්කොම මේක විතරක් ගන්න. ඉතින් අපි වෙළඳපොලේ තියෙන අනිත් ඒවාත් එක්ක කම්පෙයාර් කරලා බලලා පුළුවන් වටිනාකම තීරණය කරන්න. ඒක තමයි අර එක්ස්පර්ට් ඔපිනියන් වගේ කියන්නේ. කියන්නේ එහෙම නැත්නම් අපිට පුළුවන් රේෂියෝ බලන්න. රේෂියෝ එක. හරි you can P ratio price divided by earnings. මේ වගේ රේෂියෝ එකක් බලන්න පුළුවන්. දැන් අනුපාතයක් බලන්න පුළුවන්. තව විදිහක් තියෙනවා අපිට පුළුවන් අනාගත අගය වර්තමාන අගයට අක් කළා දැන් කැෂ් ෆ්ලෝ ඩිස්කවුන්ට් කරන්න පුළුවන් වටිනාකම බලන්න. right. ඉතින් ඒ එක විදිහකට අපිට පුළුවන් කැෂ් ෆ්ලෝ ඩිස්කවුන්ටින් net asset value සහ ratios යන ක්‍රම තුනකට පුළුවන් මේ ඕනෑම දෙයක වටිනාකම තීරණය කරන්න. ඇත්තටම පෑනක නෙමෙයි අපි මිලදී ගන්න කොටසක වටිනාකම ඒ විදිහට තීරණය කරගන්න පුළුවන්. හරි. right. දැන් එහෙම මිලදී ගත්තට පස්සේ ඊට පස්සේ අපි තීරණය කරන අපි කියමු ඒ වගේ අපි මිලදී ගන්න නම් උත්සාහ කරන්නේ අපි මිල වටිනාකමට වඩා අඩු අපි කියමු කොටස් 100ක් බලන්න. right. කොටස් 100ක් තියෙනවා. දැන් මේ කොටස් 100 කොටස් 10ක් දක්වා අඩු කරගත යුතුයි. ඒක අඩු කරගන්න විදිහ තමයි ඊළඟට බලන්න ඕනේ. ඒක සඳහා මේ ක්‍රම තියෙනවා. තමයි කොටස් 10ක් තුරගෙන ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒ ආයෝජනය කරද්දී අපි බලන්න කරුණු රාශියක් තියෙනවා. එකක් ඒ කොටසට එන පොටෙන්ෂල් එක මොකක්ද කියලා කොච්චරක් වැඩි වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කොළඹ කොටස් වලද කොච්චර වොලටයිල් කියලා බලන්න ඕනේ. කොච්චර මිල උච්චාවචනය කොච්චර වේගකින් සිද්ධ වෙනවද? ශීඝ්‍රතාවයක් මොකක්ද? එහෙම වෙනකොට අපි තීරණය කරන කොටස කොච්චර ප්‍රමාණයකින් මිල වෙනස් වෙනවද? right. ඉතින් ඒ වගේ කරුණු අපි ගණනාවක් සලකලා බලලා තමයි ආයෝජන කටයුතු සිදු කරන්නේ.
ප්‍රාග්ධන වත්කම් මිල කරන ආකෘතිය capital asset pricing model කියන මාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඉතාමත්ම වැදගත් සංකල්පයක්. ඔයගොල්ලෝ මේක බොහොම අවධානයෙන් අධ්‍යයනය කළ යුතුයි. ප්‍රාග්ධන වත්කම් මිල කරන ආකෘතිය. වත්කමක බීටා අගය, right? වත්කමක බීටා අගය යනෝ එම වත්කම වෙළඳපොළ මිල විචලනයට සාපේක්ෂව දක්වන මිල විචලනය විදහා දැක්වෙන අගය වේ. right? මේ බීටා කියන අගය ඉතාමත්ම වැදගත් අගයක්. ගොඩක් අය එච්චර තකන්නේ නැති අගයක්. මොකද බීටා වලින් බලන්න පුළුවන් වෙළඳපොළ වෙනස් වෙද්දී අපි මිලදී ගන්න කොටස කොච්චර ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියලා. කියන්නේ උදාහරණයක් විදිහට කියනවා නම් වෙළඳපොළ 100%කින් වෙනස් වුණොත් අපි මිලදී ගන්න කොටස 102%කින් වෙනස් වෙනවා නම් කියන්නේ වෙළඳපොළේ සෑම 101%ක වෙනසකටම අපි ඒක 102%ක් වෙනස් වෙනවා. කියන්නේ බීටාගේ 2යි. right? නමුත් වෙළඳපොළ 0.5කින් වෙනස් වෙද්දී අපේ එක 102ක් වෙනස් වෙනවා නම් එතකොට අපේ බීටාගේ 4යි. මොකද 2 බෙදන්න ඕනේ 0.5යි. right? මම තවත් පැහැදිලි කරන්නම්. වෙළඳපොළ. අපි ඉඳී ගන්න කොටස. කියන A කියලා කොටසක් කියලා වෙළඳපොළ 101ක් වෙනස් වෙද්දී A කියන කොටස 102ක් වෙනස් වෙනවා නම් බීටා අගය 102 බෙදීම 101. වෙළඳපොළ 0.25ක් වෙනස් වෙනකොට අපිට 102ක් වෙනස් වෙනවා නම් එතකොට 102 බෙදීම 0.25යි. හැබැයි වෙළඳපොළ 101ක් වෙනස් වෙද්දී අපේ කොටස 0.5ක් වෙනස් වෙන්නේ 1.5යි. right? ඒ කියන්නේ පළවෙනි බැලුවොත් මේක වෙළඳපොළට එකක් වෙනස් වෙනකොට අපේ මිලදී ගත කොටස 1.5ක් වෙනස් වෙනවා. එතකොට 0.25ක් වෙනස් වෙද්දී අපි මිලදී ගත කොටස 1.5ක් වෙනස් වෙනවා. වෙළඳපොළ මෙතෙන්දී එකක් වෙනස් වෙද්දී මේ මිලදී ගත කොටස 0.5යි වෙනස් වෙනවා. හරි? දැන් පළවෙනි එක ගත්තොත් ඒක වෙළඳපොළට වඩා දෙගුණයක් සංවේදී. දෙවෙනි එක 8 ගුණයක් සංවේදී.
මේ තුන්වෙනි එක වෙළඳපොළ වඩා සංවේදීතාවය අඩුයි. වෙළඳපොළට වඩා සංවේදීතාවය අඩුයි. 0.5. කියන්නේ හදිසියවත් මේ අවස්ථාවේදී වෙළඳපොළ 10ක් ගියොත් අපේ කොටස යන්නේ 5යි. හරි? ඉතින් වෙළඳපොළ මිල විචලනයට සාපේක්ෂව දක්වන මිල විචලනය තමයි මේකෙන් අදහස් වෙන්නේ. වත්කමක බීට අගය 1 නම් එම වත්කමේ මිල වෙළඳපොළ සමානව විචලනය වන අතර එහි බීට අගය 0.5 නම් ඒ වෙළඳපොළ විචලනය 50ක් මන්දගාමීව විචලනය වන බව දැක්විය හැක. එත හදිස්සියේවත් අපි දැක්කොත් වෙළඳපොළ 100%කින් වෙනස් වෙනකොට අපේ කොටස 100%කින් වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් වෙළඳපොළ 100%කින් වෙනස් වෙනකොට පොළදී ගත්ත කොටස 100%කින් වෙනස් වෙනවා නම් මේකෙන් අදහස් වන්නේ බීටාගේ එකයි කියන්නේ. සමාගම් කොටසක බීටාගේ 1.5ක් නම් එම කොටස වෙළඳපොළට වඩා 50ක් චංචල volatile බව කිව හැකියි. right ඒ කියන්නේ අපි වෙළඳපොළ 100ක් වෙනස් වෙද්දී අපි කොටස 1.5ක් වෙනස් වෙනවා නම් වෙළඳපොළට වඩා 50ක් චංචලයි කියන volatile කියලා කියන්නේ. එනම් වෙළඳපොළ මිල සමස්තයක් ලෙස 10% කියලා ගියහොත් එම කොටසේ මිල 15%කින් ඉහළ යනවා. හැම 100%කට ඒ වගේ 50%ක් වැඩිපුර යනවා නම් 10%ක් වෙළඳපොළ ගියොත් අපි මෙලදී ගන්න කොටස 15%කින් යන්න පුළුවන්. එසේම වෙළඳපොළ 10%කින් 15 ගියොත් මෙම කොටසේ මිල 15%කින් පහළ යනවා. අන්න ඕක තමයි තියෙන ප්‍රශ්නේ. right මොකද දැන් අපි මිලදී ගන්න එක වෙළඳපොළට වඩා සංවේදී වැඩි නම් right වෙළඳපොළ උඩ යනකොට අපි මිලදී ගන්න එක වෙළඳපොළට වඩා උඩ යනවා. හැබැයි ඒක අනිත් පැත්තත් එහෙමමයි. වෙළඳපොළ පහළට එද්දී අපි මිලදී ගත්ත එකත් වෙළඳපොළට වඩා පල්ලෙහෙන් යනවා. පල්ලෙහාට එනවා. මේක තමයි 10%කින් පහළ ගියොත් මේ කොටස 15%කින් පල්ලෙහාට යනවා. ප්‍රාග්ධන වත්කම් මෙලෙකරණ ආකෘතිය මෙතුලින් ආයෝජකයන් හට ක්‍රම දෙකකට ප්‍රතිලාභ ලැබීම සලකා ඇත. ඔවුන්ගේ යෝජනා සඳහා මුදලෙහි කාල වටිනාකම්. ඔවුන් විසින් දරනු ලබන අවදානම සඳහා. right ඒ කියන්නේ ප්‍රතිලාභ ක්‍රම දෙකකට ලැබෙනවා. ඒ කියන්නේ තමන් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කරලා යම් කාලයක් තියෙනවා ඒ සඳහා ටයිම් වැලියු එකක් අනිවාර්යෙන් ලැබිය යුතුයි. ඒ වගේම ගන්න අවදානමටත් ප්‍රතිලාභයක් තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ අපි දැන් කියමු අර පළවෙනියෙන් ගත්ත උදාහරණ විදිහට අද
පළමුව ගත්ත උදාහරණ විදිහට අපි අවුරුදු 4කනේ කාල සීමාව බැලුවේ. දැන් අපි අද දැන් 100ක ආයෝජනය කරමු. මේක අවුරුදු 4ක් තියෙනවා නම් මේක අවුරුදු 4ක් තුළ රුපියල් 200ක් බවට පත් වුණොත් මේකේ කාල වටිනාකමක් තියෙනවා. මේ 200 සඳහා අදාළ කාල වටිනාකමක් තියෙනවා. right. වර්තමානයේ සලකලා බලන්න. ඉතින් කාල වටිනාකමට අවශ්‍ය ප්‍රතිලාභයක් ලැබිය යුතුයි. ඒ වගේම අපි ගන්න අවධානය සඳහා අපිට ප්‍රතිලාභයක් අවශ්‍යයි. ඉතින් මේ කරුණු දෙකට තමයි අපිට ප්‍රතිලාභ අවශ්‍ය වන්නේ. කාල වටිනාකම සඳහා සහ ගන්න අවධානය යන කරුණු දෙකට ප්‍රතිලාභයක් ලබා ගත යුතුයි. ඉතින් මේ දෙක දැන් කාල වටිනාකමට ගන්න ප්‍රතිලාභය අපිට මනින්න පුළුවන්. ඉතින් අවධානයට ගන්න ප්‍රතිලාභය කොහොමද මනින්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් අපි දැන් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරොත් භාණ්ඩාගාර බිල්පත් සඳහා ලැබෙන ප්‍රතිලාභය සඳහා ගන්න අවධානම සාමාන්‍ය කොටස් වලට ගන්න අවධානමකට වඩා අඩුයි. ඒක අඩු අවධානමක් ලබනවා. දැන් එක 1 year භාණ්ඩාගාර බිල්පත අවුරුද්දක කාපිරෙන භාණ්ඩාගාර බිල්පත මේ දවස්වල 5.1යි වගේ ඊළඟට තමයි යන්නේ. 5.1කට. දැන් 5.1ක ප්‍රතිලාභයක් අපිට අවුරුද්දේ භාණ්ඩාගාර බිල්පතක් සඳහා ලැබෙනවා නම් අපි කියමු කොටස් A කියන සමාගමේ කොටසක් සඳහා 5.1ක ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. right? දැන් භාණ්ඩාගාර බිල්පත අවුරුද්දේ ඒ වගේම අවුරුද්දක් ඇතුළත ඒ කියන සමාගමේ කොටස් සඳහා අපි 5ක අපි මේ 500 සඳහා 5 කියලා ගමු. අවුරුද්දක භාණ්ඩාගාර බිල්පත් සඳහා 5ක ප්‍රතිලාභයක් ලැබෙනවා. දැන් අවුරුද්දක් ඇතුළත ඒ කියන සමාගමෙන් 5ක ප්‍රතිලාභයක් අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ අවස්ථා දෙක යටතේදී අපි සලකලා බලනකොට ඇත්තටම මේ කොයිකද අපි ආයෝජනය කරන්නේ? භාණ්ඩාගාර බිල්පතේ ආයෝජනය කරනවද නැත්නම් ඒ කියන කොටසේ ආයෝජනය කරනවද? ඒ අපි එහෙම දෙයක් සිද්ධ කරන්නේ. මේක දිහා හොඳට බැලුවොත් අපිට පෙනෙයි දෙකේම කාල සීමාව එකයි. එකම අවුරුද්දයි. අවුරුද්දේ අවුරුද්දක් සඳහා පවතින ආයෝජන. මේකේ ආයෝජනය කරනකොට අවුරුද්දක් නම් ඊට පස්සේ මොකද බලන්නේ? එකක් භාණ්ඩාගාර බිල්පත අනිත් එක කොටස්. භාණ්ඩාගාර බිල්පත සහ කොටස්. දැන් එහෙමනම් අපි සාමාන්‍යයෙන් prudent investor කෙනෙක් නම් අපි ආයෝජනය කරන්නේ අනිවාර්යෙන් භාණ්ඩාගාර බිල්පතේ. ඇයි? මොකද මේකේ අපිට දරන්න අවදානම
භාණ්ඩාගාර විල්පත්තේ ආයෝජනය කිරීමෙන් දරන අවදානම අඩුයි කොටසක ආයෝජනය කිරීමෙන් දරන අවදානමට වඩා. කොටස් සාමාන්‍යයෙන් අවදානම වැඩි. කොටසක ආයෝජනය කිරීම අවදානම වැඩි. මොකද මිල උච්චාවචනය වෙන්න පුළුවන්. හැබැයි භාණ්ඩාගාර විල්පත්තේ අනුමතන්නේ ණය පැහැදීමේ අවදානමක් හරි නැති වෙන්න පුළුවන්. ඉතින් මේ දෙක තියෙනකොට අපිට බොහොම පහසුවෙන් තීරණය ගන්න පුළුවන් භාණ්ඩාගාර විල්පතේ දානවා. ඒ කිසිම වැඩි රිස්ක් එකක් ගන්න නැතුව වැඩි අවදානමක් ගන්න නැතුව අපි 105ක ප්‍රතිලාභයක් ගන්න පුළුවන්. නමුත් කොටස් වල මෙච්චර මහන්සිලා නිදි මරාගෙන බය වෙලා දඟලලා අන්තිමට 105යි ලැබෙන්නේ. මෙතන 105 ෂුවර්. එතන තාමත් පහසුවෙන් තීරණය ගන්න පුළුවන් භාණ්ඩාගාර විල්පතේ තමයි ආයෝජනය කරලා යුත්තේ කියලා. කොටසක අපි ආයෝජනය කරන්නේ නැති වෙනවා. ඉතින් මේ කොටස් වල ආයෝජනය කරනවා නම් අපි ගන්න අවදානම වැඩි නිසා අනිවාර්යෙන් කොටසෙන් ලැබෙන ප්‍රතිලාභය 105ට වඩා වැඩි වෙයි. නැත්නම් අපි ආයෝජනය කරන්නේ දැන් උදාහරණයකට බලන්න අදිසියවක් මේක 2යි නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය 2යි නම් අපි ජීවිතේටවත් මේ කොටසේ ආයෝජනය කරන්නේ නැති වෙනවා. මොකද ඒකේ කිසිම ගොඩ යාමක් නැහැ. 5ක භාණ්ඩාගාර විල්පතේ දාලා ඊට වඩා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. right අවදානමට සරිලන ප්‍රතිලාභයක් ලැබෙයි. නැත්නම් ආයෝජනය කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. හරි ඉතින් අපි කරුණු දෙකක් බලන්න ඕනේ. අපි කරන ආයෝජනයේ කාල වටිනාකම අනිවාර්යයෙන් බලන්න යුතුයි. ඒ වගේම ගන්න අවදානවත් සලකලා බලන්න ඕනේ. හරි මේවා සලකලා නැතුව නිකන් S2 වහගෙන ආයෝජනය කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අර ටැක්ටික් ටිකක් තමයි. මේ තවද දුරටත් විග්‍රහ කළ හැක. ආයෝජනයක් නැත්නම් වත්කමක ප්‍රතිලාභය අවදානම් රහිත ප්‍රතිලාභය එකතු කිරීම අවදානම් සඳහා ප්‍රතිලාභය. ප්‍රතිලාභය ඒක වෙන්නේ අවදානම් රහිත ප්‍රතිලාභය එකතු කිරීම අවදානම් සඳහා ප්‍රතිලාභය. එනේ දැන් මේ ආයෝජනය කරද්දී මේ A කියන කොටසෙන් අපිට ලැබෙන ප්‍රතිලාභය වෙන්න ඕනේ අවදානම් රහිත ප්‍රතිලාභය. කියන්නේ මේ 105. මේ 105 එකතු කිරීම අවදානම සඳහා ප්‍රතිලාභය. මේ ගන්න අවදානමට යම් ප්‍රතිලාභයක් තියෙනවා. හරි ඒක අනිවාර්යෙන් 105ට වඩා වැඩි විය යුතුයි නැත්නම් අපි ආයෝජනය කරන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්නේ නැහැ. හරි මේ අවස්ථාවේ අපි ආයෝජනය කරන්න පුළුවන්. නමුත් මේක අන්තිමට පාට වඩා අඩුම ආයෝජනය කරන්නේ නැත.
අවදානම් රහිත ප්‍රතිලාභය කියන්නේ මේ රජයේ සුරකම් වන භාණ්ඩාගාර පිළිපත් හෝ බැඳුම් කර අනුපාතයයි. හරි අද අපි සාකච්ඡා කරා වගේ අවදානම් රහිත ප්‍රතිලාභය කියලා කියන්නේ අවදානම් රහිත ප්‍රතිලාභය කියලා කියන්නේ භාණ්ඩාගාර ප්‍රතිලාභය. අවදානම් සඳහා ප්‍රතිලාභය මෙසේ විස්තර කළ හැක. අවදානම් සඳහා ප්‍රතිලාභය වෙන්නේ volatility plus චංචල බව වැඩි කිරීම අවදානම් ගැලපීම. හරි. එන බීටා වැඩි කිරීම අවදානම් ගැලපීම. දැන් අවදානම සඳහා ප්‍රතිලාභය විග්‍රහ කරන්නේ මේ ආකාරයට කියන්නේ volatility අපි ගන්න කොටස වෙළඳපොළට වඩා චංචල බව වැඩිද අඩුයිද අනේක බැලිය යුතුයි. චංචල බව වැඩිද අඩුයිද කියන එක. ඒක තමයි බීටා කියන දර්ශකය මගින් මනින්නේ. volatility එක වැඩිද අඩුද කියන එක තමයි බීටා වලින් මනින්නේ. වැඩි කිරීම බීටා වැඩි කිරීම අවදානම් ගැලපුම. හරි. අවදානම් ගැලපුම කියන්නේ මොකද කියලා අපි සාකච්ඡා කරමු. දැන් මේ බීටා කියන අගය ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ කියන්නේ අපි එකකින් බලන්නේ අපි කරන ආයෝජනය මාකට් එකට වඩා අවදානම් වැඩිද නැත්නම් අඩුයිද කියලා තමයි බලන්නේ. හරි. මාකට් එකට අවදානම් නෙමෙයි volatility එක අපි ගන්න කොටසේ volatility එක නැත්නම් චංචල බව සමස්ත වෙළඳපොළින් volatility එකට වඩා වැඩි දරුවද කියන එක තමයි බීටා මගින් වනින්නේ. එතකොට අවදානම් ගැලපවන්නේ වෙළඳපොළ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය අඩු කිරීම අවදානම් රහිත ප්‍රතිලාභ අනුපාතය. මෙන්න මේක ඉතාමත්ම වැදගත් සංකල්පයක්. අවදානම් ගැලපුම කොහොමද වනින්නේ? ට්‍රේඩ් රිස්ක් ප්‍රීමියම් එක වනින්නේ මේ කියන ආකාරයට. අවදානම් ගැලපුම කියන්නේ වෙළඳපොළ අපේක්ෂිත ප්‍රතිලාභය. මාකට් එකෙන් ලැබෙන ප්‍රතිලාභය අඩු කිරීම අවදානම් රහිත ප්‍රතිලාභය. මාකට් එකේ ප්‍රතිලාභය අඩු කිරීම අවදානම් රහිත ප්‍රතිලාභය. තමයි වෙළඳපොළ ගැලපුම කියලා කියන්නේ. මාකට් එකෙන් ලැබෙන ප්‍රතිලාභය දැන් අපි කියමු මෙතන අවදානම් රහිත ප්‍රතිලාභය 5%. වෙළඳපොළේ ලැබෙන ප්‍රතිලාභය 8යි නම් වෙළඳපොළ ප්‍රතිලාභය 8යි නම් අවදානම් ගැලපුම කියන්නේ 8 අඩු කිරීම අවදානම් රහිත ප්‍රතිලාභය 5%.
තේරුණා. මේ සංකල්පයේ තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද අපි ගන්න අවධානය සඳහා ලැබෙන ප්‍රතිලාභය තමයි මේ මගින් calculate කරන්නේ. දැන් මේක බලන්න අපි බලන්නේ වෙළඳපොළ ප්‍රතිලාභය සහ අවධාන රහිත ප්‍රතිලාභය යන සංකල්ප වල. ඒ දෙකේ වෙනස අපි බලන්න ඕනේ සමේ සංවේදීතාවය අනුව. ඒ කියන්නේ volatility එක. right, චංචල බව වැඩි නම් අපිට ලැබෙන ප්‍රතිලාභය වැඩි. නමුත් volatility අඩු නම් අපිට ප්‍රතිලාභය අඩු. මේක පැහැදිලි කියලා මම බලාපොරොත්තු වෙනවා. වෙළඳපොළ ප්‍රතිලාභය අපි සංසන්දනය කරන භාණ්ඩාගාර පිළිපත්වල ප්‍රතිලාභයත් එක්ක. මේ දෙකේ වෙනස තමයි වෙළඳපොළ අවදානම් කරපුම කියලා සඳහන් වන්නේ. මේක බලන්න ඕනේ අපි මේකේ තියෙන මේ බීටාගේ අණුව. ඒ කියන්නේ volatility එක චංචල බව මත තමයි ලැබෙන මුළු ප්‍රතිලාභය බලපාන්නේ. හරි. මෙන්න මේ සමීකරණය මතක තියා ගැනීම අනිවාර්යයි. අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු දෙයක්. ආයෝජනයක අපේක්ෂිත ප්‍රතිලාභය වන්නේ අවදානම් රහිත ප්‍රතිලාභය එකතු කිරීම වත්කමක බීටාගේ. අවදානම් රහිත ප්‍රතිලාභය බීටාගේ වැඩි කිරීම වෙළඳපොලේ අපේක්ෂිත ප්‍රතිලාභය අඩු කිරීම අවදානම් රහිත ප්‍රතිලාභය. right, ඉතින් මේක ඉතාමත්ම වැදගත් සංකල්පයක්. මේක අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. කිසි දිනයක අමතක කරන්න එපා. ඒ විභාග ඉවරනකම් අමතක කරන්න එපා. අඩුම ගන්න. ඔබ මින් ඉදිරියට විභාග කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඒත් මේ සංකල්පය ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේක හරියට තේරුම් ගන්න. මේක අමතක කරන්න එපා.
දැන් අපි බලමු එක එක බීටා අගයන්ට අදාළ හැසිරීම මොකක්ද කියලා. කියන්නේ දැන් බීටා වැඩි නම් එකට වඩා මේක වෙළඳපොළට වඩා සංවේදී වෙනවා. බීටා අඩුයි නම් එකට වඩා වෙළඳපොළට වඩා සංවේදී අඩුයි. බීටා සමාන නම් එකට වෙළඳපොළට සමාන සංවේදී. මේ කරුණු ටික ඉතාමත්ම වැදගත්. අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි. දැන් අපි බලමු එක එක බීටා අගයන්ට අදාළ කරුණු මොනවද කියලා. දැන් අපි කියමු බීටා බිඳුව නම් බීටා බිඳුව වෙනකොට අපි බලාපොරොත්තු වන රිටර්න් එක discrete rate plus beta බිඳුවයි වැඩි කිරීම half return minus the discrete rate. Let me again. Ini again bindua. Right. So අපි බලාපොරොත්තු වන ප්‍රතිලාභය අවදානම් රහිත ප්‍රතිලාභය. හැබැයි බීටා එකයි නම් බීටා එකයි නම් beta එක නම් අපිට ලැබෙන ප්‍රතිලාභය වෙළඳපොළ ප්‍රතිලාභයම තමයි.
එකන ප්‍රතිලාභය පෙරපොළ ප්‍රතිලාභය. හරිනේ. මොකද මාකට් එක වෙළඳපොළ හා සමානව සංවේදී නම් ලැබෙන ඕන ප්‍රතිලාභය පෙරපොළ ප්‍රතිලාභය තමයි. ඊට වඩා වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේ සංකල්ප ටික හොඳට තේරුම් ගන්න යුතුයි. මේක පැහැදිලි වෙනවා. අපි ත්‍රිහාට බලමු. වත්කමක ඇල්ෆාගේ රයිට් ඉස්සෙල්ලා අපි කතා කරේ බීටා ගැන දැන් බලමු ඇල්ෆා කියන්නේ මොකක්ද ඇල්ෆා බීටා මේක ඉතින් ග්‍රීක හෝඩිය අක්ෂර වත්කමක අපේක්ෂිත ප්‍රතිලාභය එහි සැබෑ ප්‍රතිලාභය සමග වෙනස් වන්නා වූ ප්‍රමාණය මේ වත්කමේ ඇල්ෆා අගය ලෙස හැඳින්වේ රයිට් කියන අපේක්ෂිත ප්‍රතිලාභය සැබෑ ප්‍රතිලාභය සමග වෙනස් වන්නා වූ ප්‍රමාණය හරි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිලාභයයි ඇත්තටම හම්බෙන්නේ කොච්චරද කියන එකයි අතර වෙනස. සැබෑ ප්‍රතිලාභය අපේක්ෂිත ප්‍රතිලාභය සැබෑ ප්‍රතිලාභය සමග වෙනස් වන්නා වූ ප්‍රමාණය. හරි අපි බලාපොරොත්තු වෙන්නේ එක දෙයක් නම් අපිට ලැබෙන්නේ වෙන දෙයක්. ඒ දෙකේ වෙනස තමයි ඇල්ෆා කියලා කියන්නේ. වත්කමක ප්‍රතිලාභයේ 15%යි. සැබෑ ප්‍රතිලාභයේ 100%. වත්කමක අපේක්ෂිත ප්‍රතිලාභයේ 15%යි සැබෑ ප්‍රතිලාභයේ 17%යි. නම් එම වත්කමේ ඇල්ෆාගේ 2%යි. හරි. එහෙනම් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ 15%යි. නමුත් අපිට 17%ක් ලැබෙනවා. ඒ කියන්නේ අපිට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය වල 2%ක් වැඩිපුර ලැබෙනවා. එතකොට ඒකේ ඇල්ෆාගේ 2%යි. මෙහිදී සැබෑ ප්‍රතිලාභයේ 12%යි නම් ඇල්ෆාගේ 3%යි. සැබෑ ප්‍රතිලාභයේ බලාපොරොත්තු වෙන 15%යි නම් ඇත්තටම ලැබෙන්නේ 12%යි නම් ඇල්ෆා ඍණාගයක් රයිට් ඉතින් ඇල්ෆා කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච දේ ඇත්තටම ලැබිච්ච දේ අතර වෙනස බලාපොරොත්තු දෙයට වඩා ඇත්තටම වැඩිපුර ලැබුණා නම් ඇල්ෆා ධන බලාපොරොත්තු දෙයට වඩා අඩුවෙන් ලැබුණා නම් ඇල්ෆා ඍණ බලාපොරොත්තු දේ හා සමානව ලැබෙනවා නම් ඒ කියන්නේ බලාපොරොත්තු වෙන 15%යි ලැබුණේ 15%යි නම් ඇල්ෆා බිඳුවයි. මෙහිදී ඇල්ෆා අගය බිඳුවට වඩා පහළ අගයක් නම් වත්කම එහි මිනුම් අනුපාතිකයට වඩා අඩුවෙන් ප්‍රතිලාභය උපයන බව කිව හැක. එය බිඳුවට වඩා ඉහළ අගයක් ගනී නම් මිනුම් අනුපාතිකයට වඩා ඉහළ ප්‍රතිලාභය උපයන බව කිව හැක. බිඳුවට වඩා පහළ නම් බිඳුවට පහළ අගයක් ගන්නවා නම් ඒ මිනුම් අනුපාතයකට වඩා අඩුවෙන් ප්‍රතිලාභයයි. يعني ඍණ අගයක් ගත්තොත් අපි බලාපොරොත්තු වෙච්ච දෙයට වඩා ලැබිච්ච දේ අඩුයි. බිඳුවට වඩා වැඩි අගයක් ගත්තොත් බලාපොරොත්තු දෙයට වඩා ලැබිච්ච දේ වැඩි. මිනුම් අනුපාතයකට වඩා අඩුවෙන් ප්‍රතිලාභය උපයන්නේ නම් ආයෝජනයට නුසුදුසු බව කිව හැකියි. يعني බලාපොරොත්තු දෙයට වඩා ඇත්තටම ලැබෙන්නේ අපි ඒක අපිට ඇත්තට හරියන්නේ නැහැ.
ඒක තමයි සංකල්පය. කියන්නේ බලාපොරොත්තු වෙච්ච දේ සහ ඇත්තටම ලැබෙන දේ අතර වෙනස. බලාපොරොත්තු වෙච්ච දේම තමයි නම් ලැබෙන්නේ. එතකොට ඇල්ෆා බිඳුවයි. හැබැයි බලාපොරොත්තු දෙයට වඩා වැඩිපුර දෙයක් ලැබෙනවා නම් ඇල්ෆා ධන. බලාපොරොත්තු දෙයට වඩා අඩුවෙන් ලැබෙනවා නම් ඇල්ෆා ඍණ. අපි කියමු මේක තමයි අපි බලාපොරොත්තු වෙච්ච අපේ අපේක්ෂිත ප්‍රතිලාභය 10යි නම් ඇත්තටම 12 ලැබුණොත් ඇල්ෆා 2යි. කියන්නේ 12 අඩු විදිහට 10යි 2යි. මේක බිඳුවට වඩා වැඩි. right අපිට 10ම නම් ලැබෙන්නේ එතෙන්දී alpha 10 ලැබෙනවා. බලාපොරොත්තු වෙන 10 බිඳුව. alpha බිඳුව. නම අපිට ඒක වඩා අඩු නම් ලැබෙන්නේ සීට 9ක් ලැබුණොත් එතෙන්දී alpha අගය ලැබුණේ 9යි බලාපොරොත්තු 10යි සීට එක ඍණ. මේ කරුණ අනුව මේක පළවෙනි අවස්ථාව ආයෝජනයට සුදුසුයි. සුදුසුයි මෙන්න මේක සුදුසුයි. හැබැයි මේක අපි දැනගන්නේ ආයෝජනය කරාට පස්සේ. මොකද අපි අපේක්ෂිත ප්‍රමාණය සහ ලැබෙන ප්‍රමාණය සංසන්දනය කරන්න වෙන්නේ ආයෝජන කාල සීමාව අවසන් කරලා. ඒ සංකල්පය හොඳට තේරුම් ගන්න. හරි එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්නේ සහ කරමු.
විවිධාංගීකරණය නැත්නම් ඩයිවර්සිෆිකේෂන් යනු කලඹක් තුළ විවිධ වූ ආයෝජන ඇතුළත් මිශ්‍රණයක් සහිත අවදානම් කළමනාකරන උපක්‍රමයකි. මෙම උපක්‍රමයට පාදක වන්නේ සාමාන්‍යයෙන් විවිධ ආයෝජන ඇතුළත් කලබක් තුළින් තානීය ආයෝජනයකට වඩා වැඩි ප්‍රතිලාභ ජනනය කරන අතර අඩු අවදානමක් ඇති කරන බවට ඇති පිළිගැනීම. හරි. විවිධාංගීකරණය නැත්නම් ඩයිවර්සිෆිකේෂන්. මේ තාමත්ම වැදගත් සංකල්පයක්. දැන් මේක තේරුම් ගන්න පහසු තේරුම් ගන්න පුළුවන් පහසුම විදිහ තමයි අපි පොඩ්ඩක් බලමු මේ අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම. දැන් මේ දවස්වල සමහරට ඔයගොල්ලන්ට ක්‍රිකට් බලන එකත් පොඩ්ඩක් ඇත්තට ලොකු මාපයක් නැතුව ඇති. අපි ක්‍රීඩා කරන විලාසය දැක්කහම සමහරට ලෙජන්ඩ්ස් මැච් බලනවා ඇති. අර අනිත් එකේ ඒ වෙලාවෙම පෙන්නන අනිත් මැච් බලනට වඩා රයිට්. නමුත් අපි මොහොතකට ඒක අමතක කරලා නිකන් සාමාන්‍ය ක්‍රිකට් කණ්ඩායමක් අරගෙන බලමු. දැන් ක්‍රිකට් කණ්ඩායමකට ක්‍රීඩකයන් 11ක් ඉන්නවා. දැන් මේ 11 දෙනාම හදිසියේවත් පිතිකරුවෝ නම් ඉන්න 11ම පිතිකරුවෝ. කොම ජාතිය පිතිකරුවෝ. දකුණත් පිතිකරුවෝ ඔක්කොම පහර දෙන්නන්ට වඩා ඔක්කොම ඉන්නේ නෑලි දාන්න පුළුවන් කට්ටිය. හරි. නැත්තම් ඔක්කොම ඉන්නේ පහර දෙන අය. කවුරුත් දාන්න බෑ විකට් යන වෙලාවට එක අන්තයක් බේරගෙන ඉන්න. හැබැයි අපි මේ සතියේම දැක්ක අපි ලෝක කුසලාන දිනා ගැන අවුරුදු 25ක් සමරුවා. right ඉතින් අපිට ඇත්තටම උත්සාහ කරොත් කරන්න බැරි දෙයක්වත් නෑ අපේ කණ්ඩායමට. හරි. දැන් කොහොම 11 දෙනාම පිතිකරුවෝ නම් ක්‍රිකට් කණ්ඩායම සාර්ථක වේද අසාර්ථක වේද? අනිවාර්යෙන් අසාර්ථක වේද. එහෙමනම් ඔක්කොම 11 දෙනාම අපි පන්දු යවන්න. දකුණ අතින් වේග පන්දු යවන ක්‍රීඩකයෝ 10 දෙනෙක් දානවා. නැත්නම් දඟ පන්දු යවන ක්‍රීඩකයෝ 10 දෙනෙක් දානවා. එතකොට සාර්ථක වෙයිද? එතකොට සාර්ථක වෙන එකක් නෑ. මොකද එතකොට කවුරුත් නෑ බැට් කරන්න. පිතිකරණය කරන කවුරුත් නෑ. එහෙමනම් 11 දෙනාම අපි කඩුළු රකින්න අය. ඒත් සාර්ථක වෙන්නේ. එතකොට බැට් කරන්නයි බෝල් කරන්නයි කවුරුත් නැහැ. ඉතින් ඒක හින්දා තමයි අපි දකින්නේ ක්‍රීඩක කණ්ඩායමක එක කුසලතා තියෙන කට්ටිය ඉන්නවා. සමහරු පිතිකරු. සමහරු ඒ පිතිකරුවන්ගේ සමහරු කැමති නැත්නම් ගන්න පුළුවන් ආරම්භක පිතිකරු. සමහර මැද පෙළ පිතිකරු. නැත්නම් ඉදිරි පෙළ පිතිකරු. නැත්නම් පසු පෙළ පිතිකරු. ඉතින් ඒ වගේ එක කුසලතා තියෙන කට්ටිය ඉන්නවා. දැන් මැද පෙළ එක්කෙනාට ටිකක් සමහරට අමාරු වෙන්න පුළුවන් ඉදිරි පෙළ ගිහිල්ලා ආරම්භ කරන්න. අමාරු ඉදිරි පාස පිටකරුවට ටිකක් අමාරු වෙන්න පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ලා ක්‍රීඩා කරන්න. ඒ වගේ තියෙනවා. ඉතින් සමහරු එක්කෙනෙක් ඉන්නවා කඩුලක් ඉන්නවා. රයිට්. සමහර කණ්ඩායම් ඉතින් කඩුලක් ඉන්නත් ආරම්භක පිටකරුව වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඊට අමතරව ඉන්නවා පන්දු යවන්න. දැන් පන්දු යවන්න ගත්තොත් පන්දු යවන සමහර කට්ටිය ඉන්නවා. දඟ පන්දු යවනවා. අනිත් අය වේග පන්දු යවනවා. ඉතින් ඒකත් සමහර වමත් පන්දු යවනවා, සමහර වමත් පිටිකරු, සමහර දකුණත් පන්දු යවනවා, දකුණත් පිටිකරු. ඒ වගේ ඔක්කොම අර ෆුට්සල් එක වගේ පුළුවන් තරම් මික්ස් කරලා තමයි මේ ක්‍රිකට් කණ්ඩායමක් සාමාන්‍යයෙන් හදන්නේ. හරි. දැන් ඒක පැහැදිලිනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ ඇයි එහෙම කරන්නේ? ඇයි ඔක්කොම 11 දෙනා එක පිටකරු නෙමෙයි? දැන් 11 දෙනාම මම දෙවන්නේ නැති වෙන්නේ. හේතුව මොකද අර 11 දෙනාම එක જાතිය වුණත් ඒතන තියෙන අවදානම ඉතාමත්ම වැඩි. ඒක තමයි මූලිකම හේතුව. නමුත් විවිධාංගීකරණය කරොත් මේක තමයි ඩයිවර්සිෆිකේෂන් කියන සංකල්පය. ඉතාමත්ම පහසුයි තේරුම් ගන්න. රයිට්. ඒ කියන්නේ අපි ආයෝජනය කරද්දී එක විද්‍යාක වත්කම් වල නෙවෙයි විවිධ වර්ගයේ වත්කම් වල ආයෝජනය කරනවා. විවිධාංගීකරණය කියලා කියන්නේ මේක. right ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම
ආයෝජන අවදානම අඩු කරගන්න. හරි. නමුත් අවදානම අඩු කරයි කියලා ලැබෙන ප්‍රතිලාභය අඩු කිරීමේ බලාපොරොත්තුවක් ඒකේ නැහැ. විවිධාංගීකරණය යනු කලමක් තුළ විවිධ වූ ආයෝජන ඇතුළත් මිශ්‍රණයක් සහිත අවදානම් කළමනාකරන උපක්‍රමයකි. එම උපක්‍රමයට පාදක වන්නේ සාමාන්‍යයෙන් විවිධ ආයෝජන ඇතුළත් කලමක් තුළින් තනි ආයෝජනයකට වඩා වැඩි ප්‍රතිලාභ ජනනය කරන අතර අඩු ආදායමක් ඇති කරන බවට ඇති පිළිගැනීමයි. හරි. තනි ආයෝජනයකට වඩා වැඩි ප්‍රතිලාභ ජනනය කරන අතර අඩු අවදානමක් ඇති. ඒක තමයි පිළිගන්නේ. right again ප්‍රතිලාභය වැඩි වුණාට අවදානම අඩුයි. ඉතින් ඒක තමයි අර ක්‍රිකට් කණ්ඩායම තුල තියෙන. ඉතින් මේක ක්‍රිකට් නෙමෙයි පාපන්දු ක්‍රීඩාව ගත්තොත් මොන ක්‍රීඩාවක් ගත්තොත් අන්න ඒ වගේ තමයි තියෙන්නේ. අර තනි පුද්ගලෙක් කරන ක්‍රීඩා හැරෙන්න කණ්ඩායමක් විදිහට කරන ක්‍රීඩා මේ වගේ විවිධාංගීකරණය කරකට ලක් වෙනවා. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නය ඔබේ කලබ විවිධාංගීකරණය කිරීම ඔස්සේ කුමන අවදානමක් වළක්වා ගත හැකිද? unsystematic risk කියන එක. කියන්නේ පද්ධතියෙන් පරිබාහිර වූ අවදානම්. right පද්ධතියෙන් පරිබාහිර වූ අවදානම් unsystematic risk. ඒ කියන්නේ සිස්ටම් එකේ ඇතුලේ නෙමෙයි එළියේ තියෙන risk එක අඩු කරගන්න පුළුවන්. කලමක් විවිධාංගීකරණය කළ පසුව කවර අවදානමක් ඉතිරි වේද? කියන්නේ පද්ධතිය තුල තියෙන අවදානම් තමයි ඉතිරි වෙන්නේ. systematic risk එක ඉතිරි වෙනවා. මෙහෙමයි වෙන්නේ. අපි ගමු අවදානම තියෙන වත්කම් ගන්න. ප්‍රශ්නයක් කරොත් අපි කියමු ඒකව තියෙන්නේ එකම එක වත්කම් විශේෂයක් විතරයි. වත්කම් විශේෂයක් විතරයි. කියන්නේ අපි තනිකරම ආයෝජනය කරලා තියෙන අපි කියමු මොනින උදාහරණයක් විදිහට ඉදන් වල පමණයි. right. එතකොට අපි තියෙන වත්කම් ගන්න එකයි. right. ඒකට අපි අවදාන වැඩි වෙන වෙන ඉහළ අවදාන. නමුත් තවවත් 50% ආයෝජනය කරනකොට අපේ තියෙන අවදාන අඩු වෙනවා. තුන්වෙනි ආයෝජනය කරලා තවත් අඩු වෙනවා. හතරෙනි තවත් ඒ වගේ ආයෝජනය කරගෙන යනකොට මේ අවදාන අඩු වේගෙන යනවා. එවිලා යම් මට්ටමකදී පාවර වෙනවා. මේකට කියන්නේ unsystematic risk. පද්ධතියෙන් පරිබාහිර අවදානම්. මේවා systematic risk.
හොඳට නිරීක්ෂණය කළොත් පෙනෙයි විවිධාංගීකරණය කරනකොට අඩු වෙන්නේ මේ අන්සිස්ටමැටික් රිස්ක් එක විතරයි. සිස්ටමැටික් රිස්ක් එහෙමම තියෙනවා. කිසිම වෙනසක් නැහැ. මේක තමයි ඔයගොල්ලන්ට පැහැදිලි කර යුත්තේ. මේ ප්‍රශ්නේ පිළිතුරු දෙනකොට මොන ඔය කරුණ තමයි සඳහන් වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය. ආයෝජකයන් හට හැම ආකාරයකම අවදානම් සඳහා මූල්‍ය අවර්ණ ලබාගත හැකිද? ලබාගත නොහැකි. හැම අවදානමක් සඳහා මූල්‍ය ආවරණ ලබාගත හැකිද? ලබාගත නොහැකි. right හේතු දක්වන්න කියන්නේ හැම අවදානමක්ම හෙඩ්ජ් කරන්න බෑ අතට. right ඒ කියන්නේ දැන් සමහර අවදානම් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් legal risk එක. reputation risk එක. කියන්නේ නීතිමය පැත්තෙන් තියෙන අවදානම් එහෙම නැත්නම් තමන්ගේ කීර්ති නාමයට වෙන හානි. අන්න ඒ වගේ දේවල් වලට සමානට මූල්‍ය අවදානම් ලබාගත නොහැකි. sorry පළවෙනි ප්‍රශ්නේ අරමක් විධාන කරන පළසු අවදානමක් ඉදිරි වේද? ඔව් සිස්ටමැටික් රිස්ක් එක ඉදිරි වෙනවා. දැන් අපි පැහැදිලි කිරීම කරා. හරි දෙවෙනි එක සෑම අවදානමකම මූල්‍ය අවදානම් ලබාගත නොහැකි. right මොකද හැම එකකට කරන්න විදියක් නැහැ. සමහර අවදානම් තියෙනවා ඒක සමහර දේවල් රක්ෂණය කරන්න පුළුවන්. නමුත් රක්ෂණය කරත් බේරන්න බැරි දේවල් ටිකක් තියෙනවා. කියන්නේ legal risk එක. යම් විදිහවලින් ඒක අවම කරගන්න පුළුවන්. නමුත් ගොඩක් දේවල් අවම කරගන්න විතරයි පුළුවන්. නැති කරගන්න විදියක් නැහැ. හරි තුන්වෙනි එක ප්‍රාග්ධන වත්කම් මිල කරන ආකෘතිය යොදාගෙන තනි සූරකුම් පතක් මත අපේක්ෂිත ප්‍රතිලාභ නිරූපණය වෙන සමීකරණය දක්වා එහි ඇති විචල්යන් විග්‍රහ කරන්න. මේක ඇත්තටම ඉතාමත්ම සරල ප්‍රශ්නයක්.
සෑම විභාග ත්‍රිලියන් සෑම කෙනෙක්ම ඉතාමත්ම පහසුවෙන් පිළිතුරු දෙන ප්‍රශ්නයක් අනිවාර්යයෙන්. මොකද කෙලින්ම කැප්ටන් කියන එක ලියන්නයි ඒක විග්‍රහ කරන්න. ඇස් දෙක වහගෙන නිදාගෙන හරි කරන්න පුළුවන් ගැටලුවක්. ඒත් අපි දැන් මෙච්චරලා කරත් කැප්ටන් විග්‍රහ කිරීම. तो මේක එක එක විචල්යන් විග්‍රහ කිරීම තමයි කලේ. මේක රිස්ක් රිලේටඩ් කියන අවදානම් රහිත අවදානම බීටා කියන්නේ volatility එක sensitivity එක. මේක මාකට් එකෙන් ලැබෙන ප්‍රතිලාභය වෙළඳපොළ ප්‍රතිලාභය. ඉතින් මේකේ කරුණු විග්‍රහ කරන්න තියෙනවා. මේක රිස්ක් ප්‍රීමියම් කියලා කියන පුළුවන් වෙළඳපොළගේ ඉතින් අපිට බලාපොරොත්තු වෙන බීටා අවස්ථාවේ බීටා එක කියන අවස්ථාවේ මේ යන්නේ තමයි ඔයගොල්ලන්ට විග්‍රහ කරන්න තියෙන්නේ. හරි ඉතාමත්ම සරල පහසු ප්‍රශ්නයක්. හතරවෙනි එක 1.5ක බීටා අගයක් right 1.5ක බීටා අගයක් කියන එක ඇහිච්ච ගමන් මම කල්පනා වෙන්න ඕනේ මේක මේ වෙළඳපොළට වඩා සංවේදීතාවය වැඩි කියලා. අගයක් හිමි JKL ලැයිස්තුගත සමාගම 13%ක මූල්‍ය ප්‍රතිලාභයක් උපදන බවත් එක් අවුරුදු බාහිර විල්පතක් සඳහා වන ප්‍රතිලාභ 10%ක් බව තිතන්න. මේ වර්ෂයේ වෙළඳපොළ ප්‍රතිලාභ 10%ක් වනු ඇතැයි අපේක්ෂා කරන්නේ නම් JKL සමාගමේ අපේක්ෂිත ප්‍රතිලාභය කොපමණද? 1.5ක් බීටා අගයක් තියෙන JKL ලැයිස්තුගත පොඩි සමාගමක් 10%ක මුළු ප්‍රතිලාභයක් උපදනවා. එක් අවුරුදු භාණ්ඩාගාර පිළිපත් සඳහා වන ප්‍රතිලාභය 10%ක් බව සිතන්න. මේ වසරේ වෙළඳපොළ ප්‍රතිලාභ 10%ක් වෙන ඇතැයි අපේක්ෂා කරන්නේ නම් JKL සමාගමේ අපේක්ෂිත ප්‍රතිලාභය කොපමණද? ඉතාමත්ම පහසුයි. සරලයි සුගම්‍යයි. මේ වගේ ප්‍රශ්න විභාගයට આવොත් 100%ක් ලබා ගැනීමේ අවස්ථාව සම්පූර්ණයෙන් හැමෝටම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වාසනාවන්ත නම් මේ වගේ ප්‍රශ්න 5ක් විභාගයට එයි හැමෝටම 100% ලබා ගන්න ඉතාමත්ම පහසුයි. හැබැයි එහෙම බලාපොරොත්තු වෙන්න යන්නත් එපා. ඔයගලන්ට තියෙන එකම දේ තමයි මේවා බොහොම හොඳට පාඩම් කරගෙන විභාගයට යන එක.
හරි ඉතාමත්ම සරල දේවල් තමයි විභාගෙදී අහන්නේ. ඇත්තටම අහලා තියෙන මෙච්චර සරල දෙයක් කියලාත් ඔයගොල්ලන්ට හිතේ. ඔය සාමාන්‍යයෙන් මෙච්චර සරල වෙන්නේ නැහැ. රයිට් මටත් හිතා ගන්න බෑ මේ මෙච්චරම සරල දෙයක් ඔයගොල්ලන්ගෙන් අහන්නේ කියලා. මේක ඔයගොල්ලෝ තුනේ පන්තියෙන් යනකොට අහුවනම් ඉතාමත්ම වටිනවා. දැන් අහලා ඇත්තටම ඔයගොල්ලන්ට පාස් වෙන්නම තමයි මේ විභාගේ හදලා තියෙන්නේ. ඉතින් මේක ෆේල් වෙන එක බොහොම බැරෑරුම් තත්ත්වයක්. රයිට් මේක ෆේල් වෙන්න කිසිම හේතුවක් නැහැ. චුට්ටක් පාඩම් කරා නම් බොහොම ඉහළට සමත් වෙන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් එකත් මම හිතන විදිහට ගොඩක් දෙනෙක් ෆේල් වෙන සබ්ජෙක්ට් එකක් වෙන්න කිසිම හේතුවක් නැහැ. හරි. ඉතින් බීටා කැල්සියම් 5යි. risk free rate එක සිට 6යි. වෙළඳපොළ ප්‍රතිලාභය 10%. එහෙනම් ඒකේ වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් 6 එක ටෙලිවිෂන් කරනවා. ඒක 10 අඩු කිරීම. තීර 12ක ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. right. එතකොට මේකේ ඇල්ෆා අගය කීයක් වෙනවද? තමයි ඊළඟ ප්‍රශ්නේ. හරි අපේ බලාපොරොත්තු වෙන පුළුවන් ප්‍රතිලාභය 12යි. හරි එතකොට ඇල්ෆා actual return minus expected return. බලාපොරොත්තු වෙන්නේ 13ක ප්‍රතිලාභයක් උපදවනවා actual return. අඩු කිරීම බලාපොරොත්තු වෙන 12යි. alpha 1යි. alpha බිඳුවට වඩා වැඩි. මේක අනිවාර්යෙන් මෙලදී ගත ගන්න වටින කොටස. JKL අනිවාර්යෙන්ම වගේ මෙලදී ගන්න ගත යුතුයි. හරි. ඒක ඉතාමත්ම සරල ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්න උත්තර දෙද්දී අවධානය යොමු කළ යුත්තේ බොහොම පරිස්සමෙන් ප්‍රශ්නේ කියවලා තේරුම් ගත යුතුයි. දැන් තේරුම් ගත්තොත් ඉතාමත්ම පහසුයි. ඉතාමත් පහසුයි.
හරි ඉතින් මේක බොහොම සරල ප්‍රශ්නයක්. පැහැදිලි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් අපි ලබන සතියේ නැවතත් හම්බෙමු. බොහොම ස්තුතියි.